නිවන් මගට පාර කියන ලෝකෝත්තර ධර්ම දේශනා දේශකයානු ශ්‍රී ශෛලසලාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික විද්‍යාවේදී පූජ්‍ය කුරුණෑගල විජයධම්ම හිමිපාණන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධා ගුණගරුක වාසනාවන්ත පින්වතුනි, විශේෂයෙන් ධම්රස ටීවී මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලෝකෝත්තර ධර්ම දේශනා මාලාවේ 3 වෙනි දවස තමයි අද දවස. තවදුරටත් මේ දර්ශනයේ සම්බන්ධව සම්මා දිට්ඨිය සම්බන්ධව දේශනා කරන්නට ඒ සබ්බාසව සූත්‍රය අසුන් කරගෙන ඒ දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වන්න. සබ්බාසව සූත්‍රයේ සඳහන් පරිදි ආශ්‍රව ධර්මයන් ශ්‍රේ කිරීමේ කරුණු 7 අතර පළවෙනි තැන ගන්නේ දර්ශනයෙන් සම්පන්න වීම හේවත් අත්ති ආසවා දස්සනා පහතබ්බා කියන කාරණය. එහිදී අපි විස්තර කරගත්තා මේ දර්ශනය කියන්නේ කුමක්ද? ඒ වගේම සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියන කාරණේ සම්බන්ධව ඒ තවත් ආවර්ජනය කළොත් සම්මාදිට්ඨිය හේවත් දර්ශනය කියලා කියන්නේ මිදෙන පැත්තට බැඳීමේ දෘෂ්ටියට. යමෙක් සම්මාදිට්ඨියට පත් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවත පරාමාස කියන සංයෝජන ධර්ම තුනක් ප්‍රහීන වෙන බව අපි සාකච්ඡා කළා. මෙහිදී සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියන කාරණය කෙටියෙන් සඳහන් කළා. ඒ සක්කාය දිට්ඨිය සම්බන්ධව තවදුරටත් විස්තර කරමින් ඒ දර්ශනයේ සම්බන්ධව විග්‍රහ කරන්නට අද දවසේ මම බලාපොරොත්තු වෙනවා. සක්කාය දිට්ඨිය කියලා අපි ඇහුවොතින් කාගෙන් හරි සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා බොහෝ අය දෙන පිළිතුර තමයි සක්කාය දිට්ඨිය කියන්නේ මමය මාගේ කියලා ගැනීමේ දෘෂ්ටිය කියලා. නමුත් දහම තුල සඳහන් වන තියෙන ආකාරයට සක්කාය දිට්ඨි කියලා සූත්‍රයක්ම තියෙනවා. සක්කාය සූත්‍රය එහි සඳහන් කරන සක්කාය දිට්ඨිය කියනවා කොතකින් සක්කාය දිට්ඨියද කියලා. එහිදී ලෝතර බුදු පියාණන් වහන්සේ සඳහන් කරන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානයට. සක්කාය කියන්නේ පංච උපාදානයට. අපිට කය දෙකක් තියෙනවා. එහි පළවෙනි කය තමයි විපාක කය. පෙර විපාකයෙන් ලැබුණු මේ කය, ඒ කය අන්තර්ගත වෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකය. එතකොට රූපකාය, වේදනාකාය, සංඥාකාය, සංඛාරකාය, විඥානකාය මේ ස්කන්ධ කය
ඒ වගේම තව කයක් තියෙනවා කෙලෙස් තුලින් සැකසෙන පංච උපාදාන කාය. අනේ උපාදාන කායට කියන නම තමයි සක්කාය කියලා කියන්නේ. මේ උපාදාන කාය තමයි අපි නැති කළ යුතු වන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමෙන් එතෙක්කල් උපාදාන කය සත් වටිනවා සාරයි අත්තයි වශයෙන් ගත්ත ස්වභාවය ඔහුගේ අවබෝධය සමග සාරයි වටිනවා කියන ස්වභාවයෙන් ඉවත් වෙලා එහි අසාරත්වය හෝ දකින්න පටන් ගන්නවා. එතෙන් සිට සක්කාය දිට්ඨිය බිඳ වැටෙනවා. හැබැයි සක්කාය බිඳ වැටෙන්නේ නැහැ. සක්කාය කියන්නේ එකක්, සක්කාය දිට්ඨිය කියන්නේ තව එකක්. සක්කාය කියන්නේ උපාදානස්කන්ධයට, සක්කාය දිට්ඨිය කියන්නේ උපාදානය කිරීම හොඳයි කියන දෘෂ්ටිය. එහෙනම් උපාදානය කිරීම වටිනවා සාරයි කියන දෘෂ්ටිය බිඳ වැටීම තුළ සක්කාය දිට්ඨියයි බිඳ වැටෙන්නේ. ඒකට කියනවා මේ සම්මා දිට්ඨිය කියලා. එතකින් තමයි සම්මා දිට්ඨිය. එතෙන් සිට මිදෙන පැත්තට බැඳලා තියෙන්නේ ඔහු. මෙතෙක්කල් වටිනවසාරයි කියපු නිසා උපාදානය කරමින් ඔහු ගත කළපු ජීවිතය උපාදාන කිරීමේ දෘෂ්ටිය මේක සත් වටිනවා කියන කාරණයෙන් ඉවත් වුණාම වටින්නේ නැහැ අසාරයි අනත්තයි කියලා දකින ඔහු උපාදානය කිරීමේ දෘෂ්ටිය ඉවත් වෙලා සක්කාය දිට්ඨිය බිඳ වැටෙනවා. හැබැයි උපාදානය තවම තියෙනවා. උපාදානය සම්පූර්ණයෙන් බිඳ වැටෙන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණය අරහත් ඵලයේ. ඔන්නේ නම් සක්කාය දිට්ඨියයි බිඳ වැටුනේ. සක්කාය දිට්ඨිය කියන්නේ නම් උපාදාන කය සත් වටිනවා කියන කාරණය. අපි අනුපස්සනා කළ යුතු වන්නේ පංච උපාදානස්කන්ධ කයයි. සතර සතිපට්ඨානයට අනුව ගත්තම ඒ සඳහන් කරනවා කාය කායානුපස්සී විහෙරති කියලා. කාය කායානුපස්සී. කායානුපස්සී නෙවෙයි කායේ කායානුපස්සී. එතන කය දෙකක් සඳහන් කරනවා. ඒ විස්තර කරනවා මේ ස්කන්ධ කය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් උපාදානස්කන්ධ කය ඒ අනුව පහ කළ යුතුයි. අනුපස්සනා කළ යුතුයි. අනුපස්සනා කරනවා කියනකොට බොහෝ අය කල්පනා කරන්නේ මෙනෙහි කරනවයි කියලා. එහි සඳහන් කරලා තියෙන්නේ බොහෝ තැන්වල එහෙමයි. මේ කය මෙනෙහි කිරීම කියලා. නමුත් අසුතවන්ත සූත්‍රයේදී බුදුරන් වහන්සේ දේශනා කරන මේ ස්කන්ධ කයන් නැත්නම් මේ සතර මහා භූතය මෙනෙහි කරන්න එපයි කියලා. සතර මහා භූතය මෙනෙහි කරන්නේ නූගත් පුහුදුන් කෙනෙක් කියලා. එහෙනම් අනුපස්සනා කියන්නේ මොකක්ද? අනුපස්සනා කියන්නේ මෙනෙහි කිරීම නෙවෙයි. අනුපස්සනා කියන්නේ මෙනෙහි කිරීම කියලා ගත්තොත් අපිට පැටලෙනවා එතන. එතන අනුපස්සනා කියන්නේ කායේ කායානුපස්සනා. මේ ස්කන්ධ විපාක කය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් උපාදානස්කන්ධය අනුව පහ කළ යුතුයි. අනුපස්සනා අනුව පහ කිරීම කුමක් අනුවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අනුව පහ කරමි. එනම් ස්කන්ධ කයේ ස්වභාවය තුල ඉඳන් ස්කන්ධ කය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින්
උපාදානස්කන්ධය ඒ අනුව පහ කළ යුතුයි. කුමක් අනුවද? අනිච්ච දුක්ඛ අනාත්ම අනුවම පහ කළ යුතුයි. ඔතෙක් කල් අපි හිතාගෙන ඉන්නවා උපාදානය නිච්චයි සුඛයි අත්තයි කියලා. යමෙක් මේ උපාදානය නිච්චයි සුඛයි අත්තයි වශයෙන් දකින තාක්කල් ඔහු අනුපස්සනා කරන්නේ නැහැ උපාදානය. එහෙනම් යම් තැනකදී යම් අවස්ථාවක ඉඳන් අනිච්චයි දුකයි අනාත්තයි කියලා ඔහු වටහා ගත්තනම් අන්න ඒ අනුව උපාදානස්කන්ධය පහ වෙනවා. උපාදානස්කන්ධය පහ වීමට ආරම්භ වෙනවා. එහෙනම් ඒ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන වාරයක් පාසාම අනිච්ච දුක්ඛ අනාත්ම අනුව දකින්න වාරයක් පාසාම උපාදානස්කන්ධයයි බිඳ වැටෙන්නේ. දැන් පැහැදිලි. එහෙනම් මේ සක්කාය දිට්ඨිය කියන උපාදානස්කන්ධය සත් වටිනවා සාරයි කියලා ගන්න දෘෂ්ටිය බිඳ වැටීමත් සමගම ඔහු තුල තියෙන විචිකිච්ඡා බිඳ වැටෙනවා. විචිකිච්ඡා කියන සංයෝජන ධර්මයක් බිඳ වැටෙනවා. ඔහුට ආයි සැකයක් නැහැ ඒ සම්බන්ධව. ඔතෙක්කල් සැකයක් තිබුණා අවබෝධයක් නැති නිසා. නමුත් මේක ස්ථිර වශයෙන් අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා දකපු ඔහුට ආයේ ඒ ගැන නැවත සැකයක් නැහැ. නැවත කවුරු හරි ඇවිල්ලා කිව්වත් මේ බුදුහාමුදුරන්ගෙන් මැහුවා ඒක වැරදිලා තියෙන්නේ කියලා ඒත් ඔහු ඒක පිළිගන්නේ නැති තරම් ඔහුට විශ්වාසවන්ත වෙලා මොකද ඒ තුල ඔහු තුලින්ම දැක්ක නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය කුමක්ද කියන කාරණය. ඒත් එක්කම තවත් කාරණයක් නැති වෙනවා. තවත් සංයෝජන ධර්මයක් බිඳ වැටෙනවා. සීලබ්‍රත පරාමාස. මෙතෙක්කල් ෘත සීලයක සිටපු ඔහු සමාදන් වෙවි රැකපු සීලයක හිටපු ඔහු එතෙන් පටන් ආර්යකාන්ත සීලයට එළඹෙනවා. සංවර සීලයට එළඹෙනවා. සංවරට්ඨේන සීලං සමාදට්ඨේන තං උතං. සමාදන් වෙලා රැකපු ෘතය අවසන් කරලා ඔහු ආර්ය තත්වයට පත් වුණ නිසා ආර්යකාන්ත වූ සංවර සීලයට එළඹෙනවා. එහෙනම් මේ සංවර සීලය ඇති වෙන්නේ දර්ශන භූමියෙන් පසුයි. දර්ශනයෙන් තොර සංවරයක් නැත. දර්ශනයෙන් තොර සංවරයක් ඇති කරගන්නටත් බැහැ කාටවත්. එහෙනම් දර්ශනයෙන් තොර සංවරයක් නැහැ. අපිට සංවර වෙනවයි කියලා හිතාගෙන සමාදන් වෙලා රකින්න පුළුවන්. ඒක සංවරයක් නෙවෙයි. සමහර අය කියන්නේ සීලේ බිඳෙන්න හේතු වෙන්නේ බොහෝ අයට පරිසරයේ සාධක. පරිසරයේ සාධක නිසා ඔහුගේ සමාදන් වුණු සීලේ බිඳෙන්න පුළුවන්. නැත්තම් ඊටාම දක්පිටි කාගෙන රකින්න සීලයක් ආරක්ෂා කරන්නත් පුළුවන්. හරි අමාරුයි දේශයෙන් යටපත් කරගෙන ඉන්නේ. නමුත් සංවර සීලයටපත් වෙන්නේ දර්ශන භූමියෙන් සංවරයටපත් වුණාම ඒක ඒ සීලය ආරිකාන්තයි නැවත හැරෙන්නේ නැති සීලයක්. සංවර සීලය. සංවර සීලය ආරම්භ වෙන්නේ එහෙනම් දර්ශන භූමියෙන්මයි. එවනම් අපිට දැන් දෙවෙනි මාතෘකාව සාකච්ඡා කරන්න තියෙන්නේ දර්ශනය සම්බන්ධව තවත් විස්තර කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ දේශනයත් සමගම එන යම් පුද්ගලයෙක් අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන කාරණේ අවබෝධ කරගෙන ඔහු දර්ශන භූමියට පැමිණියා නම් යම් කිංචි සමුදය ධම්මං සබ්බත්තා නිරෝධ ධම්මන්ති කියන අවබෝධයට ආවනම් ඒ තීරණයට ආවනම් ඔහු ඉන්නේ දර්ශන භූමිය තුල. අනේ දර්ශනයට පත්වෙච්ච කෙනා එතෙන් සිට සංවර වීම ආරම්භ කරනවා. ඒ සංවර වීම සම්පූර්ණ වෙන්නේ අරහත් ඵලයෙන්. සංවර වීම ආරම්භ වෙන්නේ සෝතාපන්න මාර්ග ඥාණයෙන්. සෝතාපන්න මාර්ග ඥාණයෙන් සංවර වීම ආරම්භ කරලා අරහත් ඵලයෙන් පූර්ණේ කරගන්න.
එහෙනම් සෝතාපන්න මාර්ග ඥාණයෙන් පහළ ඉන්න කිසිවෙක් සංවර නැහැ. සංවරයි කියලා කියන්නේ බොහෝ අය හිතන්නේ කය වචනය ඉක්මවා ගැනීම කියලා. කය වචනේ ඉක්මවා ගැනීම සංවරය කියලා ගත්තට ඒක ලෞකික අර්ථයක්. ලෝකෝත්තර අර්ථයෙන් ගත්තම මොකද්ද සංවර වීම? දෙවෙනි කාරණේ සබ්බාසව සූත්‍රයේ අත්ති ආසවා සංවරා පහතබ්බා. එහෙනම් දර්ශන භූමියට ලැබිච්ච කෙනා සංවර එයා ආරම්භ වෙනවා. මොකද්ද සංවර කියන්නේ ලෝකෝත්තර අර්ථයෙන්? ඉක්මීම කියලා ගන්නවා. ලෞකික අර්ථයෙන් යම් කෙනෙක් හික්මිලා පාඩුවේ පිම්බලාගෙන හෝ ඊටාම සංසුන් ස්වභාවයෙන් ඉන්නවනම් ඔහු සංවරයි කියලා අපි දන්නවා. ඔහු සංවරයි කියලා අපි කියනවා. නමුත් ඔහුගේ චිත්තසංතානය තුළ සංවර වීම තියෙනවාද කියන කාරණය ලෝකෝත්තර නියුක්තියෙන් අර්ථයෙන් ගත්තම අපිට වටහා ගන්න පුළුවන් වෙනවා. මොකද්ද සංවර කියන්නේ? මම මේ සං කියන වචනේ හැමතැනම විස්තර කළා. මේ දහම තුල තියෙන ප්‍රධානම වචනයක් සං කියන්නේ. සං කියන්නේ බැඳීම තමයි. යම් තැනක සං කියන වචනේ පාවිච්චි කරනවා නම් එතන බැඳීමක් තියෙනවා. ඒකයි සම්මාදිට්ඨිය තුල සංගත්තම වෙන් කරලා සම්මාදිට්ඨිය කියන්නේ මා කියන්නේ මිදීම, සං කියන්නේ බැඳීම, මිදෙන පැත්තට බැඳීමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සංවර කියන්නේ කොහොමද එහෙනම්? එතන සං කියන්නේ බැඳීම තමයි. වර කියන්නේ වරණවට. දැන් අපි දන්නවා වරණවයි කියලා කියන්නේ නැති කරනවා, නැති වෙනවා. දැන් ගෙඩි වරලා තියෙන්නේ. එහම අපි කියන්නේ මල් වරලා තියෙන්නේ. දැන් කිරි වරලා තියෙන්නේ. ඒ කියන්නේ නැති වෙලා. මෙතන වරන්නේ මොනවාද? සංවර වීම කියලා කියන්නේ සංවරන්න පටන් ගන්නවා. ඔහු එතෙන් සිට බැඳීම් නැති වෙන්න පටන් ගන්නවා. නැති කරන්න පටන් ගන්නවා. ඔහු තුල බැඳීම් නැති වෙනවා, වරනවා. එහෙනම් සංවර වීම කියලා කියන්නේ දර්ශනයෙන් ලැබෙන දෙයක්. සම්මාදිට්ඨියෙන් ලැබෙන දෙයක්. ඔහු එතෙන් පටන් සංවරයි. ඔහුගේ මානසික සංවර භාවය. මනසෙන් යම් තැනක කැමැත්තෙන් තෘෂ්ණාවෙන් බැඳුනද එතෙන් සිට ඔහු බැඳි යන ගමන, මිදි යන ගමනටපත් වෙනවා. මොකද සම්මාදිට්ඨියෙන් ආරම්භ වුන නිසා ඔහු මිදෙන පැත්තට බැඳිලා නිසා එනම් බැඳි යන ගමන සංවර වෙනවා කියන කාරණය. සංවර වීම සඳහා අපි බැඳෙන තැන් ටික හොයා ගන්න වෙනවා. බැඳීම වරන්ට නම් බැඳිලා වැඩක් නැහැ කියලා මූලික තීරණය ගත්තට පස්සේ යම් කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මන්ති මෙදෙක්කල් සං උදා කළා නම්, බැඳීම උදා කරා නම්, ඒ උදා කළ සියලු බැඳීම නිරුදා කළ යුතුයි කියලා තැනටපත් වුණාම එතෙන් පටන් ඔහු සංවර වෙනවා. ඒ සංවර වීමේදී කල්පනා කරන්න ඕනි අපි කොතැනින්ද සංවර වෙන්නේ? මේ සංවර වෙන්න ඕනි කොහොමද කියන කාරණා. බැඳීම් වරන්න නම් බැඳෙන තැන් ටික හඳුනා ගන්න වෙනවා. අපි බැඳෙන තැන් කුමක්ද? අපි ඇහෙන් බැඳෙනවා. කනෙන් බැඳෙනවා. නාසයෙන් බැඳෙනවා. දිවෙන් බැඳෙනවා. කයෙන් බැඳෙනවා. මනසිනුත් බැඳෙනවා. එහෙනම් ඇස කන නාසය දිව කය මනස කියන මේ ඉන්ද්‍රියන් තුලින් අරමුණු වරන් බැඳීමයි සිදු කරන්නේ. එහෙනම් සංවර වෙන්න ඕනි කොතනද? ඇහෙන් රූප දකින මොහොතේ රූප දැකීමෙන් හට ගන්නා වූ චිත්තය ප්‍රභාස්වරයි, ඉනනතුරුයි බැඳෙන්නේ. අන්නේ බැඳෙන තැන තුල අනුව පහ කළ යුතුයි. අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා එතන දැක්කම අන්න එතන බැඳීම වලකිනවා. මොකද අනිච්චයි කියලා කියන්නේ? මේ අනිච්ච කියන වචනය
අනිත්‍යයි කියලා තමයි අපි දන්නේ සාමාන්‍යයෙන්. වචනය ගැන බොහෝ ගැටලු. මේ වචනය ගැන කතා කරනකොට බොහෝ අයට හිත රිදෙන්නත් පුළුවන්. නමුත් අනිත්‍ය කියන්නේ නම් අනිත්‍ය නෙවෙයි. අනිත්‍ය කියන්නේ අනිත්‍ය නම් අසුතවන්තු සූත්‍රයේ විස්තර කරන කාරණේ බොරු වෙන්නේ. අසුතවන්තු සූත්‍රයේදී කියන්නේ කුමක්ද? නූගත් පුහුදුන් තෙමේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ ශරීරෙහි උකටලී වන්නේ මිදෙනු කැමැත්තේ වන්නේ ඒ කුමක් හිඳයක් සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ ශරීරයේ හට ගැනීමත් බිඳීමත් වෙනසීමත් පිළිහීමත් හොඳින් දර්ශනය වෙනවා. ඒ නිසා ඔහු මිදෙනු කැමැති වෙයි කියලා. හට ගැනීම බිඳීම වෙනසීම මේ කියන්නේ කුමක්ද? අනිත්‍ය කියන කාරණය. සතර මහා භූතයාගේ සහ උපාදාන රූපයාගේ එක්තරා ලක්ෂණ රූපයක් කියනවා. ඒ ලක්ෂණ රූප හතර තුල නම් මේ අනිත්‍යතා කියලා කියනවා. උපචේ සන්තති ජරතා අනිත්‍යතා. ඒ සතර මහා භූතයාගේ නම් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ ගැන මෙනෙහි කරන්නේ මේ ගැන මෙනෙහි කර කර මිදෙන්නේ ශරීරයෙන් නූගත් පුහුදුන් තෙමේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එන අනිත්‍ය කියලා කියන්නේ ඒ සතර මහා භූතයාගේ ලක්ෂණ රූපයක් වශයෙන් තියෙන අනිත්‍යතා ලක්ෂණේ නෙවෙයි. මෙතන අනිත්‍ය කියලා කියන්නේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛා යම් ඉච්ඡාවකට නැත්තම් ඉච්ඡා භංගත්වයයි අනිත්‍ය කියලා කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ සත්‍ය විභංගයේදී විස්තර කරනවා ජරා ධම්මානං ආවසෝ සත්තහනං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ අතමයන් ජරා ධම්මා අස්සාමනච වතනෝ ජරා ආගච්ඡේයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි ඉච්ඡං නලවති තම්පි දුක්ඛා. ඒ වගේම ව්‍යාධි ධර්මයටද මරණ ධර්මයටද ඒ වගේම ජාති ධර්ම ආදී වශයෙන් මේ ධර්ම සෑම දෙයකටම මේ කාරණේ විස්තර කරනවා. මරණ ධම්මානං ආවසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ අතමයන් මරණ ධම්මා අස්සාවනච වතනෝ මරණං ආගච්ඡේයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛා. දැන් බලන්න එතන ඉච්ඡා භංගත්වය විස්තර කරන්නේ අනිච්චතා ලක්ෂණයට. යම්පි ඉච්ඡං නලබති යම් ඉච්ඡාවකට නැත්තම් ඒකයි දුක වෙන්නේ. මොකද එතන කියන්නේ? මරණ ධර්මතාවයේ ඉන්න සත්වයා ජරා ධර්මතාවයේ ඉන්න සත්වයා අනේ මං ජරාවටපත් වෙන්නේ නැත්තම් මරණයටපත් වෙන්නේ නැත්තම් ව්‍යාධියටපත් වෙන්නේ නැත්තම් කොතරම්නම් හොඳද කියලා හිතාගෙන ඉන්නවා. කැමැත්තක් තියෙනවා. එහෙනම් මොකද්ද කැමැත්ත? නොමැරී සිටීමේ කැමැත්ත, ජරාවටපත් නොවීමේ කැමැත්ත, ව්‍යාධියටපත් නොවීමේ කැමැත්ත තියාගෙන ඉන්නවා. අන්න මේ කැමැත්ත ඔහුට කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. අනේ මේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැතුණා මොකක්ද ඇති වෙන්නේ? ඉදම්පි යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛා යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛා කියලා කියන්නේ ඒකයි. යම් ඉච්ඡාවක් නොලැබේද ඒකයි දුක. එහෙනම් අනිච්ච කියලා කියන්නේ අපිට කැමැති පරිදි මේ ලෝකේ නැහැ. ලෝකේ විතරක් නෙවෙයි එතන භෞතික වශයෙන් ගත්තට මේ ආස්වාදයේ කැමැත්ත ඉෂ්ට වෙලා නැහැ කියන කාරණය ගන්න ඕනේ. අපි ආස්වාදයේ පිණිස කොතරම් දේවල් කළත් ඒ කාරණා අහවර වෙනකොට ආස්වාද අල්ප මාත්‍රයක්වත් ඔබට ඉතිරි වෙලා තියෙනවාද කියලා කල්පනා කරලා බලන්න. අන්නේ කාරණා වටහා ගන්නව තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. සංවර වීම පටන් ගන්න. වැදින් මරන්න පටන් ගන්න. මොකද වැදිලා වැඩක් නෑ, අර්ථයක් නෑ, අනත්තයි කියන ආකාරයට එනකොට.
එහෙනම් මොකද්ද බලමු මේ සංවර වීම ඇතිවීමට හේතු වෙන සම්මාදිට්ඨියට පත්වීමේදී මේ ආස්වාදයගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ ආස්වාද කැමැත්ත ඉෂ්ට නොකරම අත්ංගමේ කරා යන ස්වභාවයක තියෙන්නේ අහවර වෙනවා. මම උදාහරණයක් කියන්නම් බලන්න. අපි කවුරුත් ගිහිලා තියෙන විනෝදචාරිකා. දැන් මේ විනෝදචාරිකා යන්නේ කුමක් පිණිසද? ආස්වාදෙ පිණිසමයි. අඬන්ට වැළපෙන්න නෙවෙයි විනෝද වෙන්න යන්නේ. ආස්වාදේ පිණිසයි විනෝදයට විනෝදචාරිකා යන්නේ. දැන් මේ විනෝදචාරිකාවක් යන්න හිතලා ආරම්භ කරලා ඒක සංවිධානය කරලා දැන් කොතරම් ආස්වාදයෙන් ඉන්නේ දැන් මේ ආස්වාදේ විඳ ගන්න යන ගමන යන්නේ. ඉතින් ඔන්න දවස් එනකන් ඇඟිලි ගැනගෙන ඉඳලා ඔන්න දවස උදා වුණා වෙලාව උදා වුණා ඒ විනෝදචාරිකාව සඳහා යන රථේ පැමිණලා ඉන්නකොට මොනතරම් ආස්වාදද. දැන් මේ ආස්වාදයේ ඉවහා ගිහිල්ලා දැන් විනෝදචාරිකාව පටන් ගත්තා බොහොම කැමැත්තෙන් ආසාවෙන් දැන් මේ චාරිකාව ආරම්භ කරලා යනවා. දවසේම විවිධ සතුට වෙන්න ඕනි තැන් වලට යනවා බොහොම විනෝද වෙලා දැන් බලන්න මොනතරම් ආස්වාද ගුණක් පසු කරගෙන යනවා. දැන් අපේ කැමැත්ත මොකද්ද? මේ ආස්වාද විඳීමේ කැමැත්තයි තියෙන අපි තුල. ඊට පස්සේ දැන් මේ විනෝදචාරිකාව ඉවර වෙලා අවසන් වෙලානේ. දැන් විනෝද වෙන්න ඕනි තැන් වලට විනෝද වෙන්න ගියා ඒව අවසන් ඒ තැන් බලලා ඉවරයි. දැන් ඔන්න ආපස්සට හැරුණා එන්න. දැන් එතෙන් සිට තියෙන ආස්වාදයේ ටික ටික ගෙවෙන ස්වභාවයටපත් වෙනවා. ලබාගත් ආස්වාද බිඳක්වත් ඉතිරි වෙලා නැහැ. දැන් ඔන්න නිවස කරා එනවා. බොහොම අමාරුවෙන් අපහසුවෙන් හරි ශාරීරික අමාරුවෙන් ඉන්නේ. දැන් අපි ගියේ කොහෙද කියලා බලමු. ආස්වාදයේ පිණිසයි ගියේ. ආස්වාදයේ කැමැත්ත ඉෂ්ට වෙලා තියෙනවද? ආස්වාදයේ පවත්වා ගැනීමේ කැමැත්ත ඉෂ්ට කර ගන්නට බැරි වුණා. ඒ ආස්වාදය එතනම ගෙවිලා ගියා. ඒ නිසා ආස්වාද පරිේෂණ සූත්‍රය තුල විස්තර කරන ආකාරයට ආස්වාදයේ ස්වභාවය කුමක්ද? ඒ වගේම සෝතාපන්න සූත්‍රයේ විස්තර කරන විදිහට ආස්වාදයේ ස්වභාවය කුමක්ද කියන කාරණේ විස්තර කරාම සමුදයත් අත්ංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ගැන කතා කරා. සෑම ආස්වාදයක්ම සමුදයෙන් අත්ංගමයේ කරා යනවාමයි. සමුදය කියලා කියන්නේ ආස්වාදයට බැඳීම උදා වෙන තැන. සංඋදා වීම. යම් ආස්වාදයකට බැඳීමට උදා වීම. ඒක අත්ංගමයට යනවා. ඉවර වෙනවා. අන්නේ අත්ංගමයට යනකොට ආස්වාද අල්ප මාත්‍රයක්වත් ඉතිරි නැති වෙලා යනවා කියන කාරණයයි අනිච්ච කියලා කියන්නේ. එනම් ආස්වාදයේ ස්වභාවය කැමැත්ත ඉෂ්ට නොකරම අත්ංගමයේ කරා යනවා. ඒකයි අනිච්ච කියන්නේ ආදීනවය. එනම් ආස්වාදයේ සෑම ආස්වාදයකම ආදීනවය තමයි අනිච්ච කියලා කියන්නේ. ඉච්ඡාවට නෑ. එනම් ආස්වාදයේ ආදීනවය අනිච්චයි. එහෙමනම් කළ යුත්තේ කුමක්ද? නිස්සරණය කළ යුතුයි. මෙතෙක් කල සැරුව අපි ආස්වාද පස්සේ ගිය ගමන අපි නිස්සරණය කළ යුතුයි. සරණ එක නවත්විය යුතුයි. අන්නේ නිස්සරණය කරනවායි කියලා එකපාර නවත්තන්න බෑ. මේක නිස්සරණය කිරීම සඳහා මූලිකව ගන්නා වූ තීරණය ගැනීම ධම්මස පහළ වීමත් එක්කම යම් කිංචි සමුදය ධම්මං සම්බත්තං නිරෝධ ධම්මං තී කියන තැනට එනකොට මෙතෙක් කල වැඩිම පිණිස ආස්වාද උදා කරගත්තා නම් සංඋදා වුණු සියලු ආස්වාදයන් නිරුදා කළ යුතු උදා නොකළ යුතුයි කියන තැනට ඇවිල්ලා ඔහු එතෙන් සිට මෙනෙහි කරන හැම මොහොතක් පාසාම මේ ආස්වාද ගෙවි යන ස්වභාවය දැකලා එහි අනිත්‍ය ස්වභාවය දැකලා එහි දුක් ස්වභාවය දැකලා එහි අර්ථයක් නැති අනත්ත් ස්වභාවය දැකලා ඔහු ටිකින් ටික එතනින් මිදිලා යන ස්වභාවයටපත් වෙනවා. අන්න එතකොට සංවර වීම ආරම්භ වෙනවා. ඇස කන නාසය දිව කය මනස තුලින් ආස්වාද පිටුපස යන ගමන සංවර කර ගන්නවා. බැඳීම් වරන්න පටන් ගන්නවා. එතනයි සංවර වීම. දැන් ඉතින් අද දවසේ ලැබිලා තියෙන කාලය මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ සංවර වීම කියන සම්බන්ධව තවදුරටත් විස්තර කරන්නට අවස්ථාව තිබියදීම දේශනාව නවත්වනවා. හෙට දවසේ මේ සංවර වීම ගැන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු තියාගෙන ඉතින් ඔබ සෑම දිනාටම මේ අසා දැනගත්තා වූ
මේ උතුම් සී සද්ධර්මයේ තුලින් උතුම් ලෝකෝත්තර ප්‍රඥාව සම්මාදිට්ඨිය පහළ වීමටම මේ සිදු කළා වූ ඒ කුසල ශක්තිය හේතු වාසනා වේවා ප්‍රඥායස දිනු වේවා සම්මාදිට්ඨිය මුදා වීමටම මේ ධර්ම ඥානෙ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ඔසෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු තං සදාති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු